12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය ඉනෝ කබ්‍රෝහිය ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. යලකන්නේ වී මිලදී ගැනීම ආරම්භයි. රටේ වත්මන් ප්‍රගතිය පිළිබඳ මෙරට සිටින රාජතාන්ත්‍රිකයෝ දැනුවත් කරති. සුපිරි ඩීසල් සහ ඩීසල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් අද දිවයිනට. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකින්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක්. රුපියල් 24 කෝටියකට අධික වීති වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පෝලන්ත ජාතිකයෙකු අත්අඩංගුවට. විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කරන පුද්ගලයන් 10 දෙනෙකු නාවික හමුදා භාරයට. සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාට ජාතික ගුවන්විදුලියේ උපහාරය. දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සහ සෞඛ්‍ය පිරිවැය අඩු කිරීම සඳහා වන පනතකට ඇමරිකානු ජනපති අත්සන් තබයි. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ක්‍රීඩා සංචිත. යලකන්නේ වී මිලදී ගැනීම අද සිට ආරම්භයි. එම සූදානම පිළිබඳ ඇමති මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් අල්විස් මහතාගෙන් අද පෙරවරුවේ කරුණු විමසීය. වී මිලදී ගැනීමේදී මතුවන සිළු ගැටලු අද දවස තුළම විසඳා ගැනීමට පියවර ගන්නා ලෙසත් හෙට සිට කිසිදු අඩුපාඩුවකින් තොරව වී මිලදී ගැනීමට සියලු පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා එහිදී සභාපතිවරයාට උපදෙස් දුන්නේය. වී අලෙවි මණ්ඩලය සියලු ප්‍රාදේශීය කළමනාකරුවන්ට වී මිලදී ගැනීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ඊයේ නිකුත් කළේය. වී අලෙවි මණ්ඩලය යටතේ ප්‍රාදේශීය කාර්යාල 7ක් පවතින අතර ඒ යටතේ වී ගබඩා 310ක් ක්‍රියාත්මකයි. යලකන්නේ වී අස්වනු නෙලීම මේ වන විට අවසන් කර තිබේ. එබැවින් වී මිලදී ගැනීම ආරම්භ කෙරෙන්නේ අස්වනු නෙලා අවසන් වූ ප්‍රදේශවල සහ ආරම්භ කර ඇති ප්‍රදේශවල පමණි. ගොවින් දැඩි මහන්සියක් සහ පිරිවැයක් දරා වගා කළ වී අස්වැන්න ඇතැම් ජාවාරම්කරුවන් විසින් කිලෝව රුපියල් 100කටත් වඩා අවම මිලකට මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. එම නිසා වී අලෙවි මණ්ඩලය ඇමති මණ්ඩල අනුමැතිය මත නාඩු වී කිලෝවක් රුපියල් 120කටත් සම්බා වී කිලෝවක් රුපියල් 125කටත් කීර සම්බා කිලෝවක් රුපියල් 130කටත් වශයෙන් අවම මිලක් යටතේ මිලදී ගැනීමට කටයුතු යොදා ඇත. මේ සම්බන්ධයෙන් ජාතික ගුවන්විදුලියට අදහස් දැක්වූ ඇමති මහින්ද අමරවීර මහතා. යලකන්නේ වීඅස්එන් දිස්ත්‍රික්ක ගණනාවක දැන් එළමින් පවතිනවා. එම ජනතාවගෙන් එල්ලුණු චෝදනාව තමයි රුපියල් 100කටත් අඩු මුදලකට තමයි තමන්ගේ වී විකිණෙන්නේ කියලා. ඒ පිළිබඳව අවධානය යොමු කරපු මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අනුමැතිය ලැබුණා. ඒ අනුව අද දිනේ සිට මම උපදෙස් ලබා දුන්නා නාඩු වී රුපියල් 120ටත් සම්බා 125ටත් කීරි සම්බා 130 බැගිනොත් මිලදී ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. ඒ අනුව වී අලෙවි මණ්ඩලයට මිලියන 2000ක මුදලක් දැන් වෙන් කරලා දීලා තියෙනවා. අවශ්‍ය වුණොත් ඉදිරියේදී තව මුදල් ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. ජිනීවා නුවර පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සලයේ 51 වෙනි සැසිවාරයට පෙර මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳ විදේශ කටයුතු ඇමති අලි සබ්රි මහතා කොළඹ සිටින තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කරයි. එහිදී අමාත්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදී නිලතල මාරුව ඇතුළු ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රවණතා පිළිබඳ අවධාරණය කළේය. ඉහළ ස්ථාවර භාවයක් පිළිබඳව ජනතාව තුළ අදහසක් ඇති කිරීමට හේතු වී ඇති ක්ෂණික අභියෝගවලට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් දැනටමත් ලබා ඇති ප්‍රගතිය සහ ඒ හා සබැඳි ක්ෂේත්‍ර කිහිපයක් ඇමතිවරයා මෙහිදී ගෙන හැර දැක්වීය. දේශපාලන කටයුතු පිළිබඳ අදහස් දැක්වූ අලි සබ්රි මහතා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු පිළිබඳ කරුණු පැහැදිලි කළේය. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඵලදායී ලෙස ප්‍රතිස්ථාපනය කරන 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි හෙතම කීවේය. මෙම පියවර මගින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම, රජයේ විධායක ශාඛා අධීක්ෂණය කිරීම සහ ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වයේ කෙරෙහි දායකත්වය ලැබෙනු ඇත. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පිළිබඳ පුළුල් සමාලෝචනයක් කිරීම වෙනුවෙන් ලබා ඇති ප්‍රගතියද ඇමතිවරයා මෙහිදී පැහැදිලි කළේය.
ජනතාවගේ ආර්ථික සහ සමාජීය අයිතීන් තහවුරු කිරීම සහ තවදුරටත් විෂමතා ඇතිවීම වැළැක්වීම සඳහා රජයේ සිය අවධානය යොමු කොට ඇත. කොවිඩ් වසංගතයෙන් පසු සහ මෑත වසරවලදී රට තුළ පෙර නොවූ විරූ ආකාරයේ තත්ත්වයක් ඇතිවෝද දේශීය ක්‍රියාවලිය ඔස්සේ මානව හිමිකම් සහ ප්‍රතිසන්ධාන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ඇති බවද අලි සබ්රි මහතා සඳහන් කළේය. මෙහිදී අදහස දැක්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක අනා සිංක මහත්මිය අභියෝගවලට මුහුණ දීම සහ අවධානමට ලක්විය හැකි කණ්ඩායම්වල සමාජ ආරක්ෂණ ජාලය පුළුල් කිරීම සඳහා රජය දරන ප්‍රයත්නය අගය කළාය. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පිළිබඳ සමාලෝචනයේද ඇයගේ ඇගීමට ලක්විය. සුපිරි ඩීසල් සහ ඩීසල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. खनिज तेल संस्थाव सुपर डीजल तेल नौकाවක් රැගෙන උණු ලබන්නේ මාස 2කට පසුවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකින්ගේ සංඛ්‍යාව යලි ඉහළ යමින් පවතින බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මේ මාසයේ මුල් සති 2 තුලදී සංචාරකයන් 10,000කට වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇත. රට යලි ක්‍රමානුකූලව ස්ථාවර වීමත් සමග මෙලෙස සංචාරකින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබේ. මේ වන විට දෛනිකව දිවයිනට පැමිණෙන සංචාරකින්ගේ සංඛ්‍යාව 16 සීමාව ඉක්මවා ගොස් ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. රුපියල් 24 කෝටියකට අධික වීති වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පෝලන්ත ජාතිකයෙක් මෙරටදී අත්අඩංගුවට ගැනේ. කොලොම්බියාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටාර් ගුවන් සේවයේ යානයකින් සැකකරු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. එහෙත් ඔහු රැගෙන ආ ගමන් මල්ල එම අවස්ථාවේ සොයා ගැනීමට නොහැකි වූ නිසා එය රැගෙන යාම සඳහා යලි කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි. ඔහුගේ ගමන් මල්ල පිළිබඳව සැකසිතී ඒ පරීක්ෂාවට ලක් කිරීමේදී පාවිච්චි කළ ෆැක්ස් යන්ත්‍රයක් තුළ කඩදාසි රෝල් කිහිපයක සංගවා තිබූ කිලෝග්‍රෑම් 5ක් පමණ බර ඇති කොකේන් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වී ඇත. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා රේගු මත්ද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරීන් මෙම සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බහර දී තිබේ. නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කරන පුද්ගලයෝ 10 දෙනෙක් නාවික හමුදා භාරයට ගැනෙති. තලේ මන්නාරම කුරුසකාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රාත්‍රියේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස සොයාගෙන ඇත. සැක කටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී එම යාත්‍රාවේ ක්‍රියාකරුවන් 2 දෙනා සමග වයස අවුරුදු 18ට වැඩි පිරිමි පුද්ගලයන් 9 දෙනෙකු, කාන්තාවන් 2 දෙනෙකු සහ වයස අවුරුදු 18ට අඩු 9 දෙනෙකු සමග එම යාත්‍රාව නාමික හමුදා භාරයට ගෙන ඇත. ජාතික ගුවන්විදුලිය සෑම අවස්ථාවකදීම කලාකාරයක් ලෙස කටයුතු කරන බව ජාතික ගුවන්විදුලි සභාපති හඩ්සන් සමරසිංහ මහතා පවසයි. නිවේදකවරුන් කිසිදු අවස්ථාවක ඒකපාර්ශ්විකව කටයුතු නොකරන බවත්, එසේ කළහොත් ආයතනයට පැවැත්මක් නොමැති බවත් සභාපතිවරයා පෙන්වා දෙයි. කුමාරතුංග මැදිරියේදී අද පෙරවරුවේ ආරම්භ වූ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි හරසර ප්‍රනාම ආදර සැමරුම් උපහාර වැඩසටහනට එක්වෙමින් සභාපතිවරයා මෙම අදහස් පළ කළේය. ජාතික ගුවන්විදුලියෙන් බිහි වූ ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ රැසක් සිටිති. විශාරද නන්දාමාලිනී, මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි, මහාචාර්ය සුනිල් ආරියරත්න යන මහත්ම මහත්මින් ඇතුළු කලාකරුවෝ ඒ අතර ප්‍රමුඛ වෙති. මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා කිසිදු මුදලක් අය නොකර ජනතාවගේ සිත් සුවපත් කළ අවස්ථා පවතී. ඔහු ඉටු කළ එම සේවය කිසිදා අමතක කළ නොහැකි බව සභාපතිවරයා පැවසීය. වැඩසටහන ආරම්භ කිරීමට පෙර ගුවන්විදුලි කොරිඩෝවේදී මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතාගේ ඡායාරූපයක් නිරාවරණය කෙරිණි. මෙම අවස්ථාවට ජාතික ගුවන්විදුලි අධ්‍යක්ෂ ජෙනරාල් නලින් කුමාර නිශ්ශංක මහතා ඇතුළු සංස්ථා සේවක සේවිකාවෝ මෙන්ම කලාකරුවෝ රැසක්ද එක්ව සිටියහ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සෑම සතොස අලවිසලකම අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයක්
සෑම සතොස අලවිසලකම අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණවත් පරිදි තබා ගන්නා ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දුන් බව ඇමති නලින් ප්‍රනාන්දු මහතා පවසයි. පසුගිය කාලේ විවිධ දුෂ්කරතා හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහනයට බාධා එල්ල විය. එහෙත් මේ වන විට සැපියුම් ජාල සම්බන්ධයෙන් තිබූ ගැටලු නිරාකරණය කර තිබේ. සතොස භාණ්ඩ සහ ඒවායේ මිල ගණන් මේ වන විට වෙළඳ දැන්වීම් මගින්ද ප්‍රචාරය කෙරේ. ආනයනික සහල්වල මිල මේ වන විට අඩු වී ඇත. රටේ ඇතැම් පිරිස් දේශීය සහල් පමණක් පරිභෝජනය කරන බැවින් එම සහල් වර්ග ප්‍රචලිත කිරීමට කටයුතු දා තිබේ. මේ වන විට වෙළඳ පොලේ භාණ්ඩ හිඟයක් නැතයි ඇමතිවරයා පැවසුවේ ජාතික ගුවන්විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට අද පෙරවරුවේ එක් වූ අවස්ථාවේදීය. මිනිසුන්ගේ මූලික අවස්ථා ටික අපි සපුරන එක රජයේ සහ අපේ වගකීම. එතකොට පළවෙනිම වෙළඳ ඇමතිවරයා වශයෙන් පත් වුණාට පස්සේ මගේ පළවෙනිම මට තිබ්බ වගකීම තමයි මේ රටේ විශාල මතයක් තිබ්බා ඩීසල් සහ පෙට්‍රල් ඒවා නැති වෙද්දි ඊළඟට නැති වෙන කෑම නැති වෙනවා කියන මේ රටේ විශාල ආහාර අර්බුදයක් එනවා කියන එක තමයි රටේ ජනතාව මතයක් තිබ්බා. අසාමාන්‍ය කාලේ වෙළඳ පොලක ඉද්දි මම මේක බාරගත්තා. මම කැබිනට් මණ්ඩලයත් ජනාධිපතිතුමාට කිව්වා මට පළවෙනිම දෙන්න පුළුවන් මේ වචනක තමයි මම කන්න නැති කරන්නේ අනිවාර්යයෙන්ම. එතකොට දෙවෙනි එක තමයි දැන් ඒ බඩු ටික ඇවිල්ලා තියෙනවා වාහන ටික තියෙනවා. දැන් හිගයක් නැහැ. එහෙනම් ඊළඟට අත තියන්න මිලට. එතකොට මේක දරා ගන්න පුළුවන් මිලකටද ජනතාවට අපි දෙන්න ඕන කියන. ඉතින් ඒකට තමයි දැන් වැඩ කටයුතු කරන්නේ. ඒක තමයි අමාරු කොටස. ඉතින් ඒකට තමයි අර මං කිව්වේ නිෂ්පාදනය වැඩ කර ගැනීම, රටේ සියලු ජනතාව මේකට එකතු කර ගැනීම, ඒ ඇත්ත එක්ක මේකට වැඩ පිළිවෙලක් හදා ගැනීම ඒ ටික යනවා. ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙන එන්නේ විවිධ සවියක් CIB ජනජය වාසනා ඇරඹුණා. ඔක්තෝබර් 31 දක්වා ඔබගේ විල්පතට වටිනා තෑගි. අදම CIB එන්න. දකුණු කොරියාවේ දීවරංශීය රැකියා සඳහා පැවැත්වෙන කොරියානු භාෂා පරීක්ෂණ විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම ලබන 22 වෙනිදා සිට 26 වෙනිදා දක්වා මාර්ගගත ක්‍රමයට සිදු කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරංශය කියයි. විභාගයට අයදුම් කිරීම සඳහා විදේශ ගමන් බලපත්‍රය අනිවාර්ය වෙයි. විවිධ සවියක් CIB ජනජය වාසනා ඇරඹුණා. ඔක්තෝබර් 31 දක්වා ඔබගේ විල්පතට වටිනා තෑගි. අදම CIB එන්න. විදෙස් පුවත් දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සහ සෞඛ්‍ය ප්‍රීවැය අඩු කිරීම සඳහා වන ඩොලර් බිලියන් 430ක පනතකට අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාත් සන්තබයි. උද්දමනය අඩු කිරීමේ පනත ලෙස නම් කර ඇති එමගින් නීති සම්පාදනයේ පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසකට අරමුදල් සැපේ. ප්‍රධාන ව්‍යාපාර සඳහා බදු ඉහළ නැංවීමද ඊට ඇතුළත් වෙයි. ඖෂධවල මිල ගණන් අඩු කිරීමට දෙමගින් සැලසුම් කර තිබේ. නේපාලයේ ඉදිරි පළාත් පාලන සහ පාර්ලිමේන්තු මැතිවරණ සඳහා සූදානම කඩිනම් කර ඇතැයි එරට මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි. මැතිවරණය ලබන නොවැම්බර් මාස 20 වෙනිදා පවත්වේ. ඒ සඳහා ඉදිරිපත් වීමට කැමති දේශපාලන පක්ෂවලට ලියාපදිංචි වන ලෙස එරට මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ. මැතිවරණය නිදහස් සහ සාධාරණ ලෙස පවත්වීමට ජාත්‍යන්තර සංවිධාන සහ මැතිවරණ නිරීක්ෂකයන් කැඳවන බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මධ්‍යස්ථාන 10,825ක් ස්ථාපිත කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. ජපානයේ නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවලට ඉදිරි දිනවලදී ධාරානිපාත වැසී ඇති විය හැකි බවට එරට කාලගුණ අංශ පවසයි. මේ වන විට අස්ථායී වායුගෝලී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි එම අංශ පෙන්වා දෙයි. වාර්තාගත වර්ෂාපතනයක් නිරීක්ෂණය වී ඇති උතුරු ටොහොකු සහ හොකයිඩෝහි ගංවතුර අවදානම් තත්ත්වයක් පවතින බව වාර්තා වෙයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පුලිතිසිපුරවරේ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ලෙස රුපියල් මිලියන 70ක වියදමින් පොළොන්නරුව පූජා භූමියේ මොණියන්ඩි වැව ස්මත්හේ වැඩ ආරම්භ කළ හිල කලා ගම්මානයේ ඉදිකිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. පොළොන්නරුව මහනගර සභාවේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. සාම්ප්‍රදායික හෙළ කලා නිෂ්පාදන, කලා නිර්මාණ ප්‍රදර්ශනය සහ අලවිය, හෙළ ගැමි ආහාර බුජුන්හල්
ව්‍යවස්ථිත විනෝදජනක ක්‍රීඩා පුරාතන ගොවිතැන විදහා දැක්වෙන අංගවලින් මෙම ව්‍යාපෘතිය සමන්විතයි. දෙස් විදෙස් සංචාරකයන් පොළොන්නරුවට ගෙන ඒම සහ ප්‍රදේශීය ජනතාවගේ ආර්ථික නගා සිටුවීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ක්‍රීඩා සංචිත ආරම්භ කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ප්‍රාදේශීය මට්ටමේ ක්‍රීඩා තරඟාවලිය ආරම්භ කර නව මුහුණුවරකින් ක්‍රීඩා තරඟාවලිය ආරම්භ කිරීමට පියවර ගැනේ. මේ මගින් ග්‍රාමීය මට්ටමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම අරමුණයි. මේ පිළිබඳ සොයා බලා කටයුතු කරන ලෙස ඇමතිවරයා ජාතික ක්‍රීඩා කවුන්සිලයට උපදෙස් දී තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතුවට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය සමග සම්බන්ධ වෙමින් කමර්ෂල් බැංකුව ව්‍යවසායිකාවන්ගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධනයට නව සහතික පත්‍ර පාඨමාලාවක් හඳුන්වා දී තිබේ. මෙම පාඨමාලාව සඳහා මාස 3ක කාලයක් තුළ පැය 7ක දේශන වට 3ක් පැවැත්වන බව කමර්ෂල් බැංකුව සඳහන් කරයි. පාඨමාලාව අවසානයේදී ප්‍රායෝගික ඉදිරිපත් කිරීමක් පැවැත්වේ. මෙහිදී ව්‍යාපාර සංවර්ධනය මුල්‍ය කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම තුළින් එකඟතාවට පැමිණීමේ මූලධර්ම නවෝත්පාදනය සහ සන්නාමකරණය යන මාතෘකා යටතේ දේශන පවත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතුවට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මෙවර යලකන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී අස්වන්න මිලදී ගැනීම අද සිට ආරම්භ කෙරේ. ඒ සඳහා මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 27ක් විවෘත කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකරු නිමල් තෙන්නකෝන් මහතා පවසයි. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් මෙම මධ්‍යස්ථාන ක්‍රියාත්මක කෙරේ. රජයේ සහතික මිල ගණන් යටතේ වී මිලදී ගනු ලැබේ. එක් ගොවියෙකුට තමන් වගා කළ වී අස්වන්නෙන් කැමති ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයට ලබා දිය හැකි බව හෙතෙම කියයි. LOLC Finance 2022 ටෙක්නොවේෂන් සම්මානුලේදී රන් සම්මාන පහක් නිකර ගනිමින් ඩිජිටල් විප්ලවයේ ප්‍රමුඛයා වේ. අන්තර් බැංකුකරණයේ ඩිජිටල් ගෙවීම් වල විශිෂ්ටත්වයට හිමි සමස්ත රන් සම්මාන දිනා ගනිමින් LOLC Finance ඩිජිටල් බැංකුකරණය තුළ විශිෂ්ටයා වේ. නවීකරණය සහ මූල්‍ය සේවා ඩිජිටල් කරණය කිරීම තුළින් සිය ගනුදෙනුකරුවන්ට පහසුව සැලසීම LOLC Finance අභිප්‍රායයි. කාලගුණ වාර්තාව මධ්‍යම ඌව නැගෙනහිර උතුර සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතී. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල යලකන්නේ වී මිලදී ගැනීම ආරම්භයි. රටේ වත්මන් ප්‍රගතිය පිළිබඳ මෙරට සිටින රාජතාන්ත්‍රිකයෝ දැනුවත් කරති. සුපිරි ඩීසල් සහ ඩීසල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් අද දිවෙනට. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකින්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක්. රුපියල් 24 කෝටියකට අධික වීති වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පෝලන්ත ජාතිකයෙකු අත්අඩංගුවට. විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයන් 10 දෙනෙකු නාවික හමුදා භාරයට. සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාට ජාතික ගුවන්විදුලි උපහාරය. දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සහ සෞඛ්‍ය පිරිවැය අඩු කිරීම සඳහා වන පනතකට ඇමරිකානු ජනපති අත්සන් තබයි. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ක්‍රීඩා සංචිත. ප්‍රතිපකාශය ඉන් සමාප්තයි.
මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.